දවසේ අවධානය සත්‍ය දැනගැනීම වෙනුවෙන්. යහපත් සමාජයක්, සැබෑ සංවර්ධිත රටක්, එකිනෙකා කෙරෙහි ගෞරවය දක්වන පුරවැසියන් සමූහයක් ගොඩනගන දවසේ අවධානය. අද පෙබරවාරි මාසේ 8 වෙනිදා සඳුදා දවසේ අවධානය අද වෙන්වන්නේ අසත්‍ය හා එකිනෙකා කෙරෙහි ද්වේෂය ජනිත කරන වෛරී සහගත ප්‍රකාශනයන්ගෙන් බැහැර වූ යහපත් මාධ්‍ය වාර්තාකරණයක් වෙනුවෙන්. පසුගිය සති කිහිපයකම අප අවධානය යොමු කළා සමාජයේ එකිනෙකා කෙරෙහි අවිශ්වාසයන් ගොඩනගන ද්වේෂයන් ජනිත කරන වෛරී සහගත හා අසත්‍ය වූ තොරතුරු දිගින් දිගටම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශනයන් ලෙස එළි දැක්වෙන බව. එවැනි ප්‍රකාශනයන් හේතුවෙන් අප සමාජයට සිදුවිය හැකි බලපෑම කුමනාකාරයක් ගනීද? එහි නරක බලපෑම අවම කරගන්නේ කෙසේද? යන කරුණු පිළිබඳවත් අප අවධානය යොමු කළ ආකාරය ඔබගේ මතකයේ ඇතැයි අප විශ්වාස කරමු. අසත්‍ය ප්‍රකාශනයන් හා වෛරී සහගත පුවත් ලෙස සඳහන් වන්නේ කුමන ආකාරයේ ප්‍රකාශනයන්දැයි විමසා බලමින් අද දවසේ අවධානය ඔබ වෙත ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. මේ හරියට විමසා බලලා තීරණය කරගන්න බැරි පිරිසක් බිහිවීමේ සම්භාවිතාව වැඩි. අසත්‍ය නිතරම සත්‍ය හැටියට පෙන්වන්න කරනවා නම් අසත්‍ය පිළිගන්න සමාජයක් හැදෙනවා. අද ලෝකයේ දියුණු රටවල් වල ජනමාධ්‍යවේදියා ප්‍රශ්නෙට උත්තර හොයන මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඉතින් ලංකාවේ ජනමාධ්‍ය අද එතන නැහැ. මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීම සමාජයේ තමයි මේකට දැනට අපිට අපේක්ෂා කරන්න පුළුවන් විසඳුම් විදියට තියෙන්නේ. අද දවසේ අවධානය තුල අප මුලින්ම විමසා බලන්නේ අසත්‍ය නැතහොත් ඇතැම් අවස්ථාවලදී දුෂ්තොරතුරු ලෙස දැක්වෙන්නේ කුමන ආකාරයේ ප්‍රකාශනයන්ද යන්න පිළිබඳවයි. මේ පිළිබඳව අප විමසුවේ ජනමාධ්‍ය ප්‍රකාශනයන් හා සම්බන්ධ පර්යේෂණයන් දියත් කරන වෙරිටේ රිසර්ච් ආයතනයේ මාධ්‍යංශ ප්‍රධානී දීපාංජලි අබේවර්ධනගෙන්. ඉන්ෆර්මේෂන් කියන එක යම් කෙනෙක් චේතනාන්විතව කරන යම් ආකාරයක් සත්‍ය ප්‍රකාශයක්. මිස් ඉන්ෆර්මේෂන් කියන එක එහෙම නැත්නම් ඒ අසත්‍ය ප්‍රවෘත්ති වලට වැටෙන ඒ කොටස හේතාන්විත නැතුව තමයි දන්නේ නැතුව සිද්ධ වෙන අසත්‍ය වැරදි ප්‍රවෘත්තියක් ප්‍රචාරය වෙන එක. ඒ කියන්නේ ගැන දැනුමක් නැතුව මේක වැරදි කියලා දන්නේ නැතුව ප්‍රචාරය වෙන එක. ඒක මැල් ඉන්ෆර්මේෂන් කියලා කොටසක් තියෙනවා. ඒකෙන් සිද්ධ වෙන්නේ යම් කිසි ආයතනයක් හරි විශේෂ පුද්ගලයෙකුට චේතනාන්විතව හානි කිරීමට කරන වැරදි ප්‍රකාශන. ඒතර මේ තුන ඔස්සේ තමයි ගොඩක් එතනක් තියෙන ප්‍රශ්නය තමයි කාගේ හරි චේතනාවද කොහොමද දැනගන්නේ? ඒක අපිට හොයන්න බෑ. ඒක ගැන අපිට හිතන්න බෑ. ඉතින් නමුත් දැනට මේක ගැන තියෙන ඒ කියන්නේ ඔය සාකච්ඡාව තුළ මේ ඉන්ෆර්මේෂන් ඩිසෝඩර් එහෙම නැත්නම් මේ තොරතුරු ව්‍යාධියක් ගැන කතා කරන ඒ තොරතුරු ව්‍යාධිය තුළ තමයි ඔය අසත්‍ය තොරතුරු කියන එක ඒ විදිහට සඳහන් කරන්නේ නැතුව නමුත් ඒක වෙන්නේ කොහොමද කියන එක සාකච්ඡා වෙන්නේ. ඇතැම් අවස්ථාවලදී දුෂ්තොරතුරු එසේත් නොමැතිනම් අසත්‍ය ප්‍රකාශනයන් හා වෛරී සහගත ප්‍රකාශනයන් මාධ්‍යයේ පළවන්නේ එක සමාන හෝ එකම තොරතුරක කොටස් ලෙස. එනිසාම මාධ්‍ය ප්‍රකාශනයන් තුළ වෛරී සහගත ප්‍රකාශනයන් යනු මොනවාද? මේ පිළිබඳව අප විමසුවේ ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ ප්‍රවර්ධන හා පැමිණිලි නිලධාරී කමල් ලියනාරච්චි මහතාගෙන්. අපි වෛරී ප්‍රකාශයක් කියන එක පිළිගන්නේ යම් ජාතියක් ජනවර්ගයක් කුලයක් වර්ණයක් එහෙම නැත්නම් ස්ත්‍රී පුරුෂ භාවයක් එහෙම නැත්නම් ලොකු පොඩිකම් එහෙම නැත්නම් ප්‍රාදේශීය තියෙන වෙනස්කම් ඒ වගේ නොයෙකුත් වෙනස්කම් සලකා වෙනස් කොට සලකන එක සැලකීම සහ ඒ මත පදනම් වෙන කතනයන් ආමන්ත්‍රණයන් තමයි වෛරී ප්‍රකාශන විදිහට ගන්න. ඒකෙන් සිද්ධ වෙන්නේ යම් කෙනෙක්ව යම් වර්ග කිරීමක් වෙන්කොට සැලකීමක් ප්‍රතික්ෂේප කිරීමක් පීඩාවට පත් කරන ආකාරයේ ප්‍රකාශනයන් එහෙම නැත්නම් වාචික හිංසනයන් වගේ දේවල් තමයි ඔය වෛරී ප්‍රකාශන කියන අපි හඳුනගන්නේ. ප්‍රධාන ධාරාවේ මාධ්‍යයේ මෙන්ම සමාජ මාධ්‍ය තුලත් දිගින් දිගටම අසත්‍ය හා වෛරී සහගත ප්‍රකාශනයන් පළවීමෙන් විවිධ ජනවර්ග ජීවත් වන අප වැනි සමාජයකට අනාගතයේ සිදුවිය හැකි බලපෑම කුමක්ද? අප මේ පිළිබඳව යළිත් විමසුවේ වෙරිටේ රිසර්ච් ආයතනයේ මාධ්‍යංශ ප්‍රධානී දීපාංජලි අබේවර්ධනගෙන්. අනාගතයේ මම කියන වර්තමානයේ මේ ඵල විපාක අපිට පේන්න තියෙනවා. එකක් තමයි
මොකක්ද හරි මොකක්ද වැරද්ද කියලා තවදුරටත් මිනිස්සුන්ට හොයාගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එතකොට ඒ වගේම තමයි හැමෝම මිනිස්සුන්නේ අපිට කියන්න පුළුවන් අපි ඒක නිකන් කුටිවල තමන් විශ්වාස කරන තමන්ගේ දේශපාලන මතවාදය පමණක් ඒක පිළිම වෙන දේවල් පමණක් විශ්වාස කරන තැනකට එළඹිලා තියෙනවා. එතකොට මේ යම් මතවාදයක් අදහන අය කටය ඒක පිටිපස්ස යන අය ඒක විශ්වාස කරන අය ඒක කොටුවක ඒක පොඩි පොඩි කුටි වල ඉන්නවා. අනිත් පැත්තෙන් ඒකට ප්‍රතිවිරුද්ධ මත දාන අය ඒගොල්ලන්ගේ කුටි වල ඉන්නවා. එතකොට මේවා අභියෝගයට ලක් වෙද්දී මේවා මේ වැරදි කියලා ඒවා මේ වැරදි තොරතුරු තමයි මේ සම්ප්‍රේෂණය වෙන්නේ කියවට ඒ ගොඩක් අය ඒක ගැන ඇත්තටම විශ්වාස කරන්නවත් කැමති වෙන්නේ නැහැ. මොකද එකිනෙකා ගැන විශ්වාසයක් නැහැ. ඒ තොරතුරු ගැන මේ තොරතුරු කොහොමද මේවා ඇතිද නැතිද කියලා දැනගන්න ඒක ගැන දැනුමෙන් සන්නද්ධ නැහැ. කොහොමද මේවා කරන්නේ කියලා. ඒත් මේ ගැටලුව තුලින් ඇත්තටම බිහි වෙන්නේ හරියට ක්‍රිටිකල් තින්කින් නැති එහෙම නැත්නම් මේ හරියට විමසා බලලා තීරණය කරගන්න බැරි පිරිසක් බිහිවීමේ සම්භාවිතාව වැඩි. කිසියම් කරුණක් විචාරශීලීව අවබෝධ කරගත හැකි පුරවැසි සමාජයක් වෙනුවෙන් තම වාර්තාකරණයන් සිදු නොවන කල සමාජ හර පද්ධතීන්ට කිනම් ආකාරයක බලපෑමක් විය හැකිද? මේ කරුණ අප විමසුවේ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී රාව්‍යහා රසපුවත් පත්හි හිටපු නියෝජ්‍ය කර්තෘවරයෙකු මෙන්ම සාහිත්‍යවේදියෙකුද වන තිඹිරියාගම බණ්ඩාර මහතාගෙන්. අපි හැම වෙලාවම පාලකින්ට දේශපාලකින්ට බලයේ තියෙන අයට චෝදනා කරනකොට අපි ඇඟිලි දික් කරන්නේ මාධ්‍යයට. මොකද මාධ්‍ය කියන්නේ මාර දෙයක් කියලා හිතන්නේ. දැන් මේක බැලුවොත් තමයි අත්‍තරම දැන් ඔය 4වෙනි ආණ්ඩුව කියලා කියනවා 3වෙනි ආණ්ඩුව කියලා කියනවනේ. විධායකව ඇත්තට අධිකරණයේ ජනමාධ්‍ය කියලා නමුත් මේක බලනවා 4වෙනි ප්‍රශ්නේ වගේ. දැන් ලංකාවට අදාළ මම ලංකාවේ රටවැසියෙක් කියලා මට හිතෙනවා මේ ලංකාවේ මාධ්‍ය කියන්නේ 4වෙනි ප්‍රශ්නේ. 4වෙනි ආණ්ඩුව නෙමෙයි. මේ ප්‍රශ්න නිර්මාණය කරනවා. ප්‍රශ්න වැඩි දියුණු කරනවා. ප්‍රශ්න අවුලවනවා. මුළු සමාජෙම ගිනි තියනවා. ඒ ගිනි තියනකොට මානව බන්ධුතා, මානව හරපද්ධතීන් සියල්ල නිෂේධන වෙලා යනවා. කිසිම වගකීමක් නැහැ. මාධ්‍ය ආචාර ධර්ම ගැන කිසිම අදහසක් නැහැ, හැඟීමක් නැහැ. ඒගොල්ලෝ මාධ්‍ය ආචාර ධර්ම කඩ කරනවා. අදුගානේ පිළිතුරු දෙන අයිතියටවත් ගරු කරන්නේ. මේ හරපද්ධතියෙන් කොට මොකක්ද වෙන්නේ? හරපද්ධතියෙන් පුඩු කරලා දානවා මේ මාධ්‍ය. හරපද්ධතියෙන් විනාශ කරලා දාන්න වැඩ කරනවා මාධ්‍ය. මාධ්‍ය කියන්නේ ලංකාවේ සිවිල් ආණ්ඩුවේ සිවිල් ප්‍රශ්නේ. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාරට අනුව නම් වර්තමානය වන විට අප ඇතැම් විට විශ්වාසනීයව තොරතුරු ලබා ගන්නා ජනමාධ්‍ය ප්‍රකාශනයන්ම ඇතැම් අවස්ථාවලදී අප සමාජයේ හරපද්ධතීන්ට නරක ලෙස අභියෝග කරමින් තිබෙනවා. මෙවන් තත්ත්වයක් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ ගොඩනැගිමින් පවතින්නේ ජනමාධ්‍ය වාර්තාකරණයන්හි ෘතීක භාවය ප්‍රශ්න කරමින්. මෙහිදී අප සියල්ලන් වෙත පැනනගෙන වෘත්තීය ජනමාධ්‍යවේදියෙකුගේ කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳව අප විමසුවා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමේ සභාපති දුමින්ද සම්පත් මහතාගෙන්. ලංකාවේ වෘත්තීය ජනමාධ්‍යවේදීන් හැටියට අපි බොහෝ දෙනෙක් අසාර්ථකයි. ඒ කියන්නේ ඔවුන්ගේ කාර්යභාරය මම හිතන්නේ 70% විතරම ලංකාවේ අසාර්ථක වෙලා තියෙනවා. ජනතාව සමගි කරන්න, ඊළඟට ජනතාවගේ ගැටලු වලට උත්තර හොයන්න, ඒ මිනිසුත් එක්ක සමාදානීය පාලමක් ඇති කරන්න අපිට ජනමාධ්‍ය හසුරවන්න බැරි වුණා. වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය වෙන්න ඕන මහජන සේවා මාධ්‍යයක් හැටියට ජනතාවගේ ප්‍රශ්න, ජනතාවගේ ගැටලු හඳුනගෙන ඒවට විසඳුම් ඉල්ලන එක තමයි පළවෙනි එක. අද ලෝකයේ දිනු රටවල් වල ජනමාධ්‍යවේදියා ප්‍රශ්නෙට උත්තර හොයන මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඉතින් ලංකාවේ ජනමාධ්‍ය අද එතන නැහැ. ඔබ සඳහන් කරන ආකාරයට ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය වර්ධනය කරගන්න මොනවද ඔවුන් කළ යුතු වන්නේ? පළවෙනි එක තමයි මේ ජනප්‍රිය මාධ්‍ය රැල්ලේ පසුපස හඹාගෙන යන එක නවත්තන්න ඕන. ඊළඟට මම ප්‍රශ්න කරනවා කියන එක මම තමයි එකටම නිවුස් එක මිනිස්සුන්ට දෙන්නේ කියන එක අපේ හිතෙන් බැහැර කරගන්න ඕන. ඒක ප්‍රමුඛතම අවශ්‍යතාවය නෙවෙයි අපි දකින්නේ. ප්‍රමුඛතම අවස්ථාවේ වෙන්නේ හරිතොරතුරු නිවැරදිව මුලින්ම ඉදිරිපත් කිරීම. එහෙම නැත්නම් එහෙම අපේ වෘත්තිය තව තවත් හැල්ලු වෙනවා. දැන් අපි දැනටමත් ජනතාව මේක ප්‍රතික්ෂේප කරන තත්ත්වයට ඇවිල්ලා ඉවරයි. ශ්‍රී ලංකා ජනමාධ්‍ය බොහෝ අංශ දැන් මිනිස්සු ප්‍රතික්ෂේප කරන තැනට ඇවිල්ලා ඉවරයි. ලංකාවේ ජනමාධ්‍ය සමහර මිනිස්සු පරිශීලනය නොකරන තැනට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ සියලු තොරතුරු ලබා ගැනීම සඳහා උත්සාහ කරන විදේශ මාධ්‍ය මූලාශ්‍රයන්.
මේක තවදුරට යන්න ගියොත් එහෙනම් ජනමාධ්‍ය විදිහට රැකියාවට ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා අපි වහාම පියවර ගත යුතුයි. අර කවුද ජනමාධ්‍ය අයිතිකාරයෝ කියන කාරණේම නොකර මිනිස්සුන්ට ප්‍රයෝජනවත් මිනිස්සුන්ගේ මානසිකත්වය දියුණු කරන ඊළඟ මිනිස්සුන්ගේ සමාජමය තත්ත්වය දියුණු කරන තැනකට අපේ ජනමාධ්‍ය හසුරුවන්නේ. ජනමාධ්‍ය වාර්තාකරණයේ ඌර්තික භාවය ගිලිහි ගොස් හිමිකාරීත්වයේ ප්‍රමුඛ වූ කල සිදුවිය හැක්කේ කුමක්ද? විශේෂයෙන්ම විවිධ ජනවර්ගයන්ට අයත් ජනයා වාසය කරන සමාජයකට එය බලපෑ හැක්කේ කෙසේද? අදහස් පළ කරන ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී තිබිරියාගම බණ්ඩාර. වෛරී ප්‍රකාශන සමාජගත කරනවා නම් කවුරු හරි ඒකදී ලොකු වැරද්දක් කරනවා. ජනමාධ්‍ය ඉස්සරහට ගත්තොත් එහෙම වෛරී ප්‍රකාශන සමාජගත කිරීම පළවෙනි වැරද්ද. ජනමාධ්‍යවේදී කවදාවත් වෛරී ප්‍රකාශන සමාජගත කරන්නේ නැහැ. සදා ජනමාධ්‍යවේදී. ජනමාධ්‍ය ආයතන ජනමාධ්‍ය කලාවට අදාළ දෙයක් නෙමෙයි මේක. වෛරී සාගත ප්‍රකාශයක් කරන්න ගැටීදී ඒක හැටිම වාර්තා කරනකොට මාධ්‍යකින් එයාට වගකීමක් තියෙන හොඳයි. එයා එහෙම කියව අපල කරන බායත් නමුත් මේක වෙන සමාජයකට කියන උට අහිමත් තියෙන ඔහු තමන්ගේ කතාවේ පත්‍රයේ තමන්ගේ ආයතන ඇතුලේ ඒ ප්‍රකාශ කරන පත්‍රේ මතයක් තියෙන්න ඕනේ. විද්‍යුත් මාධ්‍ය මතයක් ඒක මතේ එන්න ඕනේ. හැබැයි ඒක එහෙම නොවුන එකෙන් වෙන දේ තමයි ආර වෛරී භාවයේ සමාජගත වෙන්නේ. මේ ආකාරයට දිගින් දිගටම වර්තමානයේ අප දකින වෛරී සහගත හෝ අසත්‍ය පුවත් වාර්තාකරණයන් සිදුවීමේදී ඒ සම්බන්ධ නියාමනයක් පවතීද? ප්‍රධාන ධාරාවේ මාධ්‍යයේ හෝ සමාජ මාධ්‍යයේ පළවන කරුණක් හේතුවෙන් වගකිව යුතු පුරවැසියන්ට තමන් වෙනුවෙන් පෞද්ගලිකවත් සමාජයක් ලෙසත් ගත හැකි පියවර මොනවාද? සඳහන් කරන ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ පැමිණිලි හා ප්‍රවර්ධන නිලධාරී කමල් වියනාරච්චි. කිසි පුවත්පතකින් ඒ වගේ දෝෂ දර්ශනයට ලක් වුණොත් කෙනෙක් යම්කිසි අගතියකට පත් වුණොත් එහෙම වෙලාවල් වලට පුළුවන් ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම මම නියෝජනය කරන ආයතනයේ පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිලා. ඒ කියන්නේ පුවතකින් ලිපියකින් ඡායාරූපයකින් හෝ යම්කිසි විදිහක මුද්‍රිත මාධ්‍යයෙන් යම් කෙනෙක් අගතියට පත් වුණොත් යම් ආයතනයක් අගතියට පත් වුණොත් පුද්ගලයෙක් අගතියට පත් වුණොත් ඔවුන්ට පුළුවන් ඔවුන්ගේ පැමිණිල්ල ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමට ඉදිරිපත් කරලා ඒ මගින් ඒ පිළිබඳ ක්‍රියාමාර්ගයකට යන ක්‍රියාමාර්ගය කියලා අදහස් කරේ ඒ අගතියට පත් වෙච්ච පාර්ශවය හඬට මාධ්‍ය තුල ඉඩක් ලබා දීමක් තමයි අපි කරන්නේ. ඒ කියන්නේ ඔහුගේ කරුණ පැහැදිලි කිරීමක් මාධ්‍ය තුල ප්‍රකාශයට පත් කිරීම. එහෙම නැත්නම් නිවැරදි කිරීමක් මාධ්‍ය තුල ප්‍රකාශයට පත් කිරීම. මෙන්න මේ වගේ දෙයක් නැත්නම් කනගාටුව පළ කිරීමක් නැවත ප්‍රකාශයට පත් කිරීම. මේ වගේ දෙයක් තමයි ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම මුද්‍රිත මාධ්‍ය මගින් කරමින් ඉන්නේ. වර්තමාන මාධ්‍ය ක්‍රියාකාරීත්වයේ තුල අප ජනමාධ්‍ය තොරතුරු පරිභෝජනය කරන්නන් බවට පමණක් පත්ව ඇති බවයි සමාජයේ දෙස දැස් හැර බලන බොහෝ දෙනාට පෙනී යන්නේ. විද්‍යුත් මාධ්‍ය තරංගකාරීව අපගේ ජීවිතවලට බලපෑම් කරමින් සිටින වග බොහෝ තැන්වල සාකච්ඡා කරමින් පවතිනවා. මාධ්‍ය වාර්තාකරණයේ නියැලෙන්නන් ලෙසත් මාධ්‍ය පරිශීලනය කරන්නන් ලෙසත් අප කළ යුත්තේ කුමක්ද? අදහස් දක්වන වෙරිටේ රිසර්ච් ආයතනයේ මාධ්‍යංශ ප්‍රධානී දීපාංචලී අබේවර්ධන. මාධ්‍ය නම් මාධ්‍ය බැඳලා ඉන්න ආචාර ධර්ම පිළිපදින්න. අපි පුද්ගලයන් විදිහට අපි සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා නම් අපි ආචාර ධර්මික ප්‍රවේශයක් අනුගමනය කරන අපි බැඳලා ඉන්නවා. අපි කතා කරන්නේ සත්‍ය දේවල් විතරයි. අපි මූලාශ්‍ර කිහිපයක් පරිශීලනය කරලා මේක සත්‍ය නම් විතරයි ඒ තොරතුරක් අපි හුවමාරු කරගන්න ඕනේ. එතකොට අපිට දකින්න හැමදේම අවබෝධයකින් තොරව විශ්වාස කරන්න බෑ. අපි ඒවා විමසා බලන්න ඕනේ. ඉතින් ඒ ආචාර ධර්මික ප්‍රවේශය අපිට අනුගමනය කරන්න පුළුවන් තනතන පුද්ගලයන් හැටියට කරන්න පුළුවන් නම් විශාල වෙනසක් සිද්ධ වෙනවා. ඒ අදහසත් සමගින් අපි අද දවසේ අවධානය නිමා කරනවා. සමාජීය යහපැවැත්ම හා වඩාත් මානුෂ්‍යවාදී සමාජයක් වෙනුවෙන් මාධ්‍යකරුවන් ලෙසත් මාධ්‍ය පරිශීලකයින් ලෙසත් අප හැම වගකීමෙන් කටයුතු කරමු. එය අප හැම වෙත පැවරී ඇති අත්හල නොහැකි සමාජ වගකීමයි. අදත් දවසේ අවධානය සාර්වත් කරන්නට මඟ පෙන්වීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජයසිරි ජයසේකර. දවසේ අවධානය නිෂ්පාදනය හා ඉදිරිපත් කිරීම අජිත් වසන්තෑපා. දවසේ අවධානය සත්‍ය දැනගැනීම වෙනුවෙන්. යහපත් සමාජයක් සැබෑ සංවර්ධිත රටක් එකිනෙකා කෙරෙහි ගෞරවය දක්වන පුරවැසියන් සමූහයක් ගොඩනගන දවසේ අවධානය.